වචනයට අපි ඇතුළෙමු. අපි උන්වහන්සේගේ ශුද්ධ වචනයට අපි සිත යොමු කරගමු මේ උදෑසන. ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි හේබ්‍රව යම් පත්‍රයට අපි යමු. යම් පත්‍රයේ 8 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙසේ වචනයක් උන්වහන්සේ කියනවා. ඉතින් අපි කියන දේවලට ප්‍රධාන එක නම් ස්වර්ගවල මහත්මයාණන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳ ගන්නා වූ මනුෂ්‍ය විසින් නොව ස්වාමීන් වහන්සේ විසින් පිහිටුවන ලද ශුද්ධ ස්ථානයේ හා සැදැහැව් මණ්ඩපයේ සේවකයෙකු උත්තම පූජකයෙක් අපට සිටින බවයි. ආමේන්. හේබ්‍රව 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය සහ දෙවෙනි පදය කියනවා මේ අපට ඉන්නවලු ස්වර්ගයේ සිංහාසනයේ දකුණු පැත්තේ ආමේන් සැබෑව මණ්ඩපයක් හදාගෙන ඉන්නවලු උත්තම පූජකී. ආමේන්. අපේ උත්තම පූජකයා ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. උන්වහන්සේ මේ පොළවේ මැරිලා නැවත නැගිටලා මේ පරණ දිවසම අලුත් කරා. පරණ දිවසමේ ඉස්සර තිබුණේ තා වැදගත් දෙයක් තිබුණා. දෙවියන් වහන්සේගේ මාලිගාව තිබුණා. පරණ දිවසමේ දෙවියන් වහන්සේට මුළු සෙනග ඉස්රායල් සෙනග උන්වහන්සේට ගෞරව පිණිස ඔවුන් ප්‍රථම ඵලය ගෙනල්ලා දුන්නා. ඒ වගේම ඔවුන්ගේ අතින් යම් වරදක් වුණාද ඔවුන් ඉක්මන් වෙලා දේව මාලිගාවට ගිහිල්ලා ඔවුන් පූජකයන්ලා හමු වෙලා උන්වහන්සේ ඒ උත්තම පූජකයෙක් එක්ක ගනුදෙනු කරලා ඔවුන් කරව වරදට සමගි කිරීමක් කරගත්තා. ආමේන්. මේ තවද උත්තම පූජකයා පරණ ඉකුස්මේ කියනවා ඒ උත්තම පූජකයාට කියපම උත්තම පූජකයා එළු බැටළුවන්ගේ දේ අරගෙන උත්තම පූජකයා අති සුද්ධ ස්ථානෙට ගිහිල්ලා ඒ දේ ඉහලා ඒ මිනිසයන්ව සමගි කරනවා. ඒ වගේම මේ උත්තම පූජකයා ඔයදී අරගෙන යද්දී සුද්ධව තමා යන්නේ. ඔහුට සුද්ධව නැතුව අතිශුද්ධ ස්ථානෙට යන්නට බෑ. ඔහු යන්නේ ඔහු සුද්ධව තමා ඒ එළු බැටළුවන්ගේ දේ අරගෙන ගිහිල්ලා අතිශුද්ධ ස්ථානෙට යන්නේ. ආමේන්. මෙවැනි විදියකට තිබුණු ඒ විවස්ථාවේ නිර්මාණ අවුරුදු 3000 4000 විතර වෙලා ඒවල මේ ප්‍රතිපත්ති අනුව ආවා වූ මේ නිර්මාණය දෙවියන් වහන්සේ දිනකදී නැති කරලා දැම්මා. ආමේන්. හාලෙලූයා. දෙවියන් වහන්සේට උමනා වුණා උත්තම පූජකයාම වෙන්න. ඒ නිසා උන්වහන්සේ මොනවද කරේ? ඒ දේව මාලිගාව අල්ලලා විසි කරලා දැම්මා. ආපහු කවුරුත් මේ දේව මාලිගාව වල මේ ලේ අරගෙන යන්න ඒ ස්ථානට එන්න ඕනේ නැහැ කියන තැනට ඇවිල්ලා දෙවියන් වහන්සේම එකම පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පොළොවට එවලා උන්වහන්සේ මොනවද කරේ? උන්වහන්සේ ගිලේ පූජා කරලා උන්වහන්සේ අර දේව මාලිගාව ගලක් පිට ගලක් නැති වෙන පිණිස ඊශ්‍රායලී නැති කරලා දැම්මා. ආමේන්. අද වෙනකොට ලෝකේ කොහක්වත් නැහැ. ඒ දේව මාලිගාව සලමන් විසින් හදපු දේව මාලිගාව වගේ වියදම් කරපු කිසිම බිල්ඩිමක් අද ලෝකේ නැහැ. ඒ දේව මාලිගාව හදන්න දේව මාලිගාවට තිබුණු භාණ්ඩ වලට වියදම් කරලා තියෙන මුදල අනුව තවම ලෝකේ තවම කිසිම බිල්ඩිමක් හදලා නැහැ. ඒක ගලක් පිට ගලක් තියෙන්නේ නැති විදියට දෙවියන් වහන්සේ දෙකින් අයින් කරලම දැම්මා. ආමේන්. අයින් කරලා උන්වහන්සේගේ ලේ හැම මිනිසෙකුටම වමනා වෙන පිණිස උන්වහන්සේ ඒ ලේ මුළු ලෝකයා වෙනුවෙන්ම උන්වහන්සේ වගුරුලා දැම්මා. හාලෙලූයා. දැන් දේව මාලිගාවක් නැහැ. දැන් උත්තම පූජකයෙක් ඉන්නවා. දේව මාලිගාවක් නැහැ. ආමේන්. දැන් උත්තම පූජකයා ඉන්නේ ස්වර්ගයේ. හාලෙලූයා. උන්වහන්සේ පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ අපි දැන් දැක්කා. ආමේන්. ඒ උන්වහන්සේ සිංහාසනයේ ඉඳගෙන මණ්ඩපයක් තියෙනවා. හැබැයි ලේ නෑ. ලේ ඔක්කොම මිනිස්යන්ට වගුරුලා දාලා තියෙනවා. දැන් ඉලු බැටළුවන් පූජා කරන්න ඕනේ නෑ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ දේ වලින් සීදිලා උන්වහන්සේගේ මණ්ඩපයට ඇතුළු වෙන්න අපට අවසර දීලා තියෙනවා. ආමේන්.
දැන් ස්වාමීන් වහන්සේ ඊටමත් පුදුම දෙයක් කරා. ඒ දී මාලිගාවේ තිබුණු මාධ්‍යයක් තිබුණා. අපි බලමු හේබ්‍රෝ 11 වෙනි පරිච්ඡේදයේ එතරම් අපි යමු. ආමෙන්. හේබ්‍රෝ 11 වෙනි පරිච්ඡේදයේ කියනවා අර 9 වෙනි පරිච්ඡේදයේ කියනවා ආමෙන්. හේබ්‍රෝ 9 වෙනි පරිච්ඡේදයේ කියනවා තවද පළවෙනි යුසුමට පවා දේව මෙහෙ නියෝගද භූමික සුද්ධ ස්ථානයේ තිබුණේය. මක්සාද සුද්ධ ස්ථානය කියන පළවෙනි මණ්ඩපය සාදන ලද්දේ. එහි පහන් රූපද මේසේද මිදීමේ රොටිද තිබුණේය. ඊට සුද්ධ ස්ථානයේ කියන ලදී. දෙවෙනි තිරය ඇතුලේ ඇති සුද්ධ ස්ථානයේ යයි කියන ලද මණ්ඩපයේ තිබුණේය. එහි රන්දුම් දුම් භාජනයක්ද මුළුල්ලේම රණින් වැසු ගිවිසුම් පෙට්ටියද තිබුණේය. ඒ ගිවිසුම් පෙට්ටියේ මන්නා දැමු රන් භාජනයක්ද දරු ලෑවාව ආරෝන්ගේ සැරයටියේද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය. ඒක උඩ තේජස්සේ කෙරුබුරුන් කරුණාසනයේ වසාගෙන සිටියේය. දැන් මේවා ගැන වෙනින් වශයෙන් කතා කරන්නට අපට පුළුවන්. ආමේන්. එදා දේවමාලිගාවේ ඇතුලේ පළවෙනි තිරය, දෙවෙනි තිරේ ඇතුලේ ගිවිසුම් පෙට්ටියක් තිබුණා. ඒ ගිවිසුම් පෙට්ටියේ ඇතුලේ උන්වහන්සේ මෝසෙස් විසින් දුන්නා දසපනතද ආරෝන්ගේ සැරෑටියද ආමේන්. මේ ඊශ්‍රායෙල් සෙනගව වහල් භාවයෙන් ගලවගෙන යද්දී මේ හිම වගේ වැටෙන මන්නා කියලා කියන මේ මන්නා ඒ වැඩි කියවලින් යම් ප්‍රමාණයක්ද මේ ගිවිසුම් පෙට්ටිය ඇතුලේ දාලා ඊශ්‍රායෙල් සෙනග ගමන් කරන්න ගත්ත හැම මොහොතකදීම. ආමේන්. හලෙලුයා. ස්වාමීන් වහන්සේ මේ පරණ ගිවිසුමේ මේ දේවල් තිබුණු දේවල් ඔක්කොම වල එවැනි ආකාරයට තමයි ඒ සෙනග নমස්කාර කරමින් සිටියේ. ස්වාමීන් වහන්සේට වුණා මේ හැම දෙයක්ම වෙනස් කරන්න. ස්වාමීන් වහන්සේට වුණා මේ හැම දෙයක්ම එහාට මෙහාට කරන්න. උන්වහන්සේ මොනවද කරේ? උන්වහන්සේ මේවා බලන් ඉඳලා මේවා මිනිස්සු ප්‍රතිපත්තියක් හැටියට කරගෙන යනවා. මේක හරියන්නේ නැහැ. උන්වහන්සේට ඕනවලා තිබුණා මිනිස්සෙක් මුහුණට මුහුණ හම්බෙන්න දෙන්න. ආමේන්. ස්වාමීන් වහන්සේට වුණා මුහුණට මුහුණ ඇවිල්ලා කතා කරන්න. ස්වාමීන් වහන්සේට වුණා කෙනෙක් ඉදිරියේ උන්වහන්සේට ඇවිල්ලා සිට ගන්න. උන්වහන්සේට වුණා ඔවුන්ගේ හදවත ඇතුළට ගිහලා කතා කරන්න. උන්වහන්සේට වුණා මිනිස්යන් නිදහස් කරන්න. උන්වහන්සේ එවැනි ආකාරයකට තීරණයක් අරගෙන මුළු ලෝකය උදෙසා උන්වහන්සේ මේ පොළොවට ඇවිල්ලා පූජා වුණා. හලෙලුයා. උන්වහන්සේ කිව්වා ආපහු මම මේ වගේ මාලිගාවවල ඉන්න යන්නේ නැහැ. මම කවදාකවත් ආපහු දේව මාලිගාවට ඇතුල් වෙන්න යන්නේ නැහැ. මම ඉන්න යන්නේ නැහැ කියලා. අයි පෙරලගව මාක් සුභාරංචිට මෙවැනි පදයෙන් ඉන්න ගම හලෙලුයා. මාක් සුභාරංචි මෙවැනි ආකාරයේ පදයක් අපිට තියෙනවා 14 වෙනි පරිච්ඡේදයේ 58 වෙනි පදේ කියනවා හලෙලුයා. උන්වහන්සේ කියනවා අතින් සාදන ලද මේ දේව මාලිගාව මම කඩා දමා අතින් නොසදන ලද අනික 3 දවසකින් ගොඩනගන්නෙමි. මට කියනවා අපි ඇසීමෙන් කිව්වේ. ආමේන්. උන්වහන්සේ කියනවා උන්වහන්සේ කියලා තියෙනවා අතින් සාදන ලද මේ දේව මාලිගාව මම කඩලා දාලා අතින් නොසදන ලද අනික 3 දවසකින් ගොඩනගනවා කියලා. උන්වහන්සේ මොනවද කිව්වේ? මේ අතින් හදලා තියෙන දේව මාලිගාව මම කඩලා දානවා. හලෙලුයා. ආමේන්. ඒ දේව මාලිගාව ආපහු මම කියන්නේ නැහැ. හැබැයි මම දවස් 3කට පස්සේ අතින් සාදන් නැති ලස්සන දෙයක් දේව මාලිගාවක් මම හදා ගන්නවා. දෙවියන් වහන්සේ කාටවත් හදන්න බැරි දේව මාලිගාවක් අපේ කිතුණු ජීවිතය ඇතුලේ හදලා තියෙනවා. ආමේන්. ස්වාමීන් වහන්සේට උඹනා දෙවියන් වහන්සේගේ මාලිගාව අපේ ජීවිතය තුල හදා ගන්න. ස්වාමීන් වහන්සේට උඹනා උන්වහන්සේ රාසිගත වෙවිලා අපිට කතා කරන්න. ස්වාමීන් වහන්සේට උඹනා අපේ නිශ්චල වෙද්දී උන්වහන්සේට කියන්න මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා, මාගේ ප්‍රේමවන්ත දියණිය, කුමක්ද නුඹලගේ තියෙන ප්‍රශ්නය? මම නුඹ සමග සිටින්නා දෙවියන් වහන්සේ කියලා කියන්න උන්වහන්සේට උඹනා.
හලෙලූයා. මේ දෙවියන් වහන්සේ මොනවද කරේ? ඒ පරණ ගිවිසුමේ ඒ සියලුම දේවල් උන්වහන්සේට උමනා වුණා අපේ කෙනෙකුගේ ජීවිතවල ගොඩනගන්න. දැන් ස්වාමීන් වහන්සේගේ අද මොකක්ද දැන් අපේ ජීවිතය තුළ තියෙන්නේ? දැන් අපි දෙවියන් වහන්සේගේ මණ්ඩපයේ උන්වහන්සේ ස්වර්ගයේ හදලා තියෙනවා. ඒ මණ්ඩපයට ළඟා වෙන්න දැන් අපිට ආත්මික මණ්ඩපයක් උන්වහන්සේ හදලා දීලා තියෙනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඒ සුද්ධ ස්ථානේ දැන් අපේ ජීවිතය තුළ තබලා තියෙනවා. ආමෙන්. උන්වහන්සේගේ ලේ හැම මොහොතෙදීම ගලාගෙන යනවා අපිට ඕනෑම අවස්ථාවකදී අපේ සුද්ධකමට ඇතුල් වෙන්න. හලෙලූයා. අපේ කිතුණු ජීවිතයේ මගේ සිනමාන්ත සහෝදරයා සහෝදරිය පවිත්‍ර වෙන්න තියෙන එකම පවිත්‍ර වීමේ බලය තියෙන එකම දේ තියෙනවා නම් යේසුස් වහන්සේගේ පමණයි. මේ ලේ අපේ ජීවිතයේ යේසුස් වහන්සේ හඳුනාගත් ඉඳලා අද දවස් අපි අතින් ඉන්නව සියලුම අඩුපාඩුකම් පවිත්‍ර කරන්න බලවත් වෙලා තියෙනවා මේ ලේ. ආමේන්. මේ ලේ කරනකොටගෙන ඒ ලේ ගලන නිසා උන්වහන්සේට හැම මොහොතකදීම අපිට අපව ස්පර්ශ කරන්න, අපිට කතා කරන්න, අපිට මඟ පෙන්වන්න උන්වහන්සේ පොසත් සිටිනවා. හලෙලූයා. ආමේන්. දැන් සතුන්ගේ ලේ දැන් වැඩක් නැහැ. යේසුස් වහන්සේගේ පූජා කරලා ඉවරයි. දැන් ඉලු බැටළුවල් අපිට ඕනේ නැහැ. උන්වහන්සේ නියම බැටළුවෙක් හැටියට ඉඳලා කැලලක් නැති, පළුද්දක් නැති නියම සුද්ධ බැටළුවෙක් හැටියට උන්වහන්සේ අප නිසා පෙනී සිටියා. දැන් අපි මොනවද කරන්නට ඕනේ? ආමේන්. මේ කාරණා ගැන එක මොහොතකදී මේ දාවිත් උන්වහන්සේත් එක්ක කතා කරමින් සිටිදී දාවිත් දෙවියන් වහන්සේගේ සිතට එකඟ වූ මිනිසෙක් කියලා කියනවා දාවිත්. ආමේන්. දාවිත් දෙවියන් වහන්සේගේ සිතට එකඟ වූ මිනිසයා නිසා දෙවියන් වහන්සේ ඔහුගේ සිතට කතා කරන්න ගත්තා. දැන් දේව මාලිගාව තියෙනවා. ආමේන්. දේව මාලිගාව කියන්නේ මොනවද? තාම හදපු නැති මණ්ඩපයක් තියෙනවා. ආමේන්. ටෙන්ට් වලින් හදපු දැන් අර සැබෑ දේව මාලිගාව හදලා නැහැ. දාවිද්ගේ පස්සටම සලමන්ටම දේව මාලිගාව හැදුවේ. නිකම් කුඩාරමක් ඇතුලේ ගිවිසුම් පෙට්ටිය තියෙනවා. ඒක තමයි ඒගලන්ට තියෙන ලොකුම මාලිගාව. ආමේන්. ඉතින් ඔව් දකින්නවා මේ කුඩාරමක් ඇතුලේ උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තියෙනවා. අර මම කියපු දේවල් ඔක්කොම තියෙනවා මේක ඇතුලේ. නමුත් උන්ට දැනුණා මේ එතන පූජකයෝ දෙවිවරු ඉන්නවා. ඉතින් මොම් මේවා කරනවා. මේකෙන් උන්ට දැනුණා ඔහුගේ සිතට දෙවියන් වහන්සේ කතා කරද්දී දෙවියන් වහන්සේට මේ පූජාවලින් වැඩක් වෙන්නේ නැහැ කවදාවත්. කියන දැන ඔහුගේ සිතට ආවා. ආමේන්. ගීතාවලිය 51 වෙනි පරිච්ඡේදයේ යමු. දෙවියන් වහන්සේ දෙවියේ මේ දාවිත් මොකක්ද මෙතන කියන්නේ කියලා පොඩ්ඩක් බලමු. ආමේන්. හලෙලූයා. දාවිත් මෙතනදී කතා කරලා කියනවා ඊටම ලස්සන වචනයක් ස්වාමීන් වහන්සේට. හලෙලූයා. ඔව් කියනවා මේ කිසිම පූජාවකින් දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ නැහැ. හලෙලූයා. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ 51 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදෙන් මෙහෙම කියනවා. මක් නිසාද ඔබ පූජාවට නොකමැති සේක. ඔබ දවන පූජාවට ප්‍රසන්න නොවනසේක. දෙවියන් වහන්සේට කළ යුතු පූජාව නම් බිඳුනාව සිතක් ය. දෙවියන් වහන්සේ බිඳුනාව තරුණව සිතක් ඔබ සුළු කොට නොසිතනසේක කියලා. මොකට දැනෙන්න ගත්තා මොකට ආවා ඔහුගේ හදවතට මේ දැන් මේ මොනවද මේ දවන පූජාවල් මේ යාග පූජාවල් දෙවියන් වහන්සේට කරන්න ඕනේ නැහැ. ආමේන්. ඒකට උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ නැහැ කියලා ඔහුට දැනෙන්න ගත්තා ඔහුගේ හදවතට. ආමේන්. ඒ දන්නවද ඔහුගේ හදවතට දැනෙන්න ගත්තේ දෙවියන් වහන්සේගේ සිතට අවංක වූ මිනිසෙක් වුණ නිසා. අපි ජීවිතයේ ස්වාමීන් වහන්සේට අවංක මිනිසෙක් වෙනවා නම් දෙවියන් වහන්සේගේ සිත අප ඉදිරියේ වගුරන්න යනවා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ සිතට එකඟව ජීවත් වෙන්න උන්වහන්සේ අපව හදා ගන්නවා. ආමේන්. ස්වාමීන් වහන්සේ එවැනි ආකාරයේ දෙවි කෙනෙක්. යාට ඕනේ අපි සිතයි. දෙයා දාවිද්ගේ සිත දාවිද් දෙවියන් වහන්සේ ඉදිරියේ වගුරුපු නිසා දාවිත් ආත්මයන් වහන්සේ කරනකොටගෙන ඔහුට එලිදරව්වක් ඒක තමයි දෙවියන් වහන්සේ කවදාකවත් මේ පූජාවල වලට කැමති වෙන්නේ නැහැ කියලා. හලෙලූයා. දේව මාලිගාව හදලත් නැහැ. මේ මණ්ඩපේ තියෙන දෙවිවරු ඉන්නවා. නම් දෙවියන් වහන්සේ කැමති නැහැ පූජාවල උප කරනවට කියලා.
හලෙලුයා. ආමේන්. අපි දකින්නවා තවත් එක මිනිසෙක් සිටියා මේ සාවුල් කියලා. හලෙලුයා. අපි හැම කෙනෙක්ම දන්නවා පෙරලන්න එපා සාමුවෙල් 5:22 මේ කතන්දරේ කියනවා මේ සාවුල් මොනවද කරේ දෙවියන් වහන්සේට පූජාවල් ඔප්පු කරන්නයි කියලා ආමේන් ඔබට කියපුවාම මේ සෙනඟ මරලා දාලා කිසි දෙයක් ගේන්න එපා පුදුස්සන්න කියලා ඔව් හොඳ තර බැටළුව නරකින ආවා ඔව් ඇවිල්ලා කිව්වා මේ මම බැටළුව ගෙනාවේ දෙවියන් වහන්සේට පූජා කරන්න කියලා උන්වහන්සේ එතනදී කියනවා මම නුඹේ පූජාවල් වලටයි ඔය තෙල් වලටයි මම කැමති නැහැ. මම කැමති නුඹ මට කී කර වෙන්න නම් පමණයි. හලෙලුයා. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන තවත් නරක දෙයක් මගේ සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය. මම අද මේ කතා කරන්නේ යේසුස් වහන්සේගේ දේ ගැන. ආමේන්. යේසුස් වහන්සේට සිතට එකඟ මිනිසයාගෙන් උන්වහන්සේ ඔය එක එක ප්‍රතිපත්ති උන්වහන්සේට වැඩක් නැහැ ඕනේ නැහැ. උන්වහන්සේගේ සිතට එකක මිනිස්යාට වැදගත්ම වටිනාම දේ තමයි යේසුස් වහන්සේගේ ලේ. ආමේන්. හලෙලුයා. උන්වහන්සේගේ සිතට එකක මිනිසෙක් ජීවත් වෙනවා නම් යේසුස් වහන්සේගේ ලේ උන්වෝ මේ පොළවේ ඉන්නකම් ගලනවා. ඔහුට අඩුපාඩු සිද්ධ වුණොත් ඒ ලේ වලින් පවිත්‍ර කළා. ඔබ සුද්ධකමට ගෙනල්ලා සුද්ධකමේ දෙවියන් වහන්සේ හැමදාම සම්මුඛ වෙන්න එනවා. හලෙලුයා. ආමේන්. අපේ කිතුණු ජීවිතේ වැදගත්ම දේ තමයි යේසුස් වහන්සේගේ ලේ අපේ ජීවිතවල තබා ගන්න එක. ඔබ සමහරක් වෙලාවට හිතයි යේසුස් වහන්සේගේ ලේ මාළඟ තියෙනවද? හලෙලුයා. මගේ ශරීරයේ යේසුස් වහන්සේගේ ලේ වැඩ කරනවද? හලෙලුයා. ආමේන්. මගේ යේසුස් වහන්සේගේ ලේ මාත් එක්ක තියෙනවද කියන ප්‍රශ්නේ අපිට එන්න පුළුවන්. මගේ සෙනඟ සහෝදරය සහෝදරිය. ඔබ යේසුස් වහන්සේව සැබවින්ම පිළි අරගෙන තියෙනවා නම් ඔබ ඇදහිල්ලෙන් විශ්වාස කරනවා නම් ඔබගේ ශරීරයේ හැම ශෛලයක් නහරක් මස් පිටුවක් ස්පර්ශ කරනවා යේසුස් වහන්සේගේ දේ. ආමේන්. ඔබගේ දෙහිලා තියෙන හැම ස්ථානයක්ම දෙවියන් වහන්සේ අරිනවා යේසුස් වහන්සේගේ දේ ඇවිල්ලා. ඒ වගේ ඔබගේ අප්‍රාණික වෙලා තියෙන ශරීරයේ නහරවල ප්‍රාණවත් කරනවා. ආමේන්. ඒ වගේම යේසුස් වහන්සේගේ දේ ඇවිල්ලා ඔබ අංශභාගද ඉන්නේ ඔබ අන්ධවද ඉන්නේ ඔබ මොන වගේ රෝගයක පෙළෙනවද යේසුස් වහන්සේගේ දේ ඇවිල්ලා ස්ථානය නිදහස් කරලා දානවා. හalleluya. වසර ගණන් මෞකුසිය පටන් අන්ධව පොරව ආපු අය උන්වහන්සේ නිදහස් කරා උන්වහන්සේගේ බලය ඇවිල්ලා. ආමේන්. ඇයි දන්නවද මගේ සිනමත් සහෝදරය සහෝදරිය ඔබගේ ජීවිතයේ දැන් උන්වහන්සේ අර පරණ යුස්මේ මාලිගාව වයින් කරලා තියෙන නිසා යේසුස් වහන්සේ උන්වහන්සේ ඕනම මොහොතකදී එන්න යේසුස් වහන්සේගේ ලේ අපමාදයේ වපුරලා තියෙනවා. උන්වහන්සේට ඕනම මොහොතකදී අපව ඇවිල්ලා හම්බෙන්න උන්වහන්සේ ඉතාමත් විශේෂ channel එකක් හදාගෙන ඉන්නවා. හalleluya. ආමේන්. කී දෙනෙක් කාන්සද ස්වාමීන් වහන්සේට ගනුදෙනු කරන්නේ? ස්වාමීන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන කෙනා හරි වාසනාවන්තයි. හalleluya. ආමේන්. ස්වාමීන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන කෙනා සාවුල් වගේ බොරු කියන්නේ නැහැ. හalleluya. ස්වාමීන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන කෙනා අවංක වෙලා දාවිත් වගේ වෙනවා. ආමේන්. වැරදි වෙනවා වැරදි වුණත් සමාවිල්ල ගන්නවා. හalleluya. අපි දන්නවා දාවිත් ගැන කතා කරන්නේ දාවිත් මහ පෞකාරී. හalleluya. දාවිත් බොහෝ භාර්යාවන් තියාගත්තු කෙනෙක්. නමුත් ඔහු එක දවසක් තමාගේ හොඳම සේවකයන්ගේ භාර්යාව තියාගන්න ගියා. ඒ තමයි උරියා. දෙවියන් වහන්සේ බලලා උරියාගේ හදවත අවංක මිනිසෙකුට විරුද්ධව දාවිත් නැගිටලා ඉන්නවා කියලා දැනගෙන දෙවියන් වහන්සේ අපිට කතා කරනවා දාවිත් ඔයා කරපු වැඩේ වැරදි කියලා. දාවිත් දෙවියන් වහන්සේ දඬුවම් කරනවා දාවිත් දඬුවම බාර ගන්නවා. ඇයි? දෙවියන් වහන්සේගේ සිතට එකඟව ජීවත් වෙන නිසා. ඔහු මෙවැනි මේ උරියාගේ භාර්යාව තියාගත්තයි කියලා බෙත්සෙබාව තියාගත්තයි කියලා දෙවියන් වහන්සේ දඬුවම් කරපු නිසා ඒ උරියාව දාවිත් මරලා දානවා. ඊට පස්සේ මේ භාර්යාව මේ උරියාගේ භාර්යාව තනි වෙනවා. තනි වුණාට පස්සේ භාර්යාවට
වෙන කෙනෙක් යව වරදට වටයි කියලා දාවිද් කියනවා ඔයාට ආපහු වෙන පැත්තට යන්න එපා මගේ අතින් වැරදි සිද්ධ වුණා මම ඔයාව භාර්යාවකට තියාගන්නවා ඔයා ඇවිල්ලා දේවමාලිගාවේ ජීවත් වෙන්න කියලා. ආමේන්. එයාට බැරුව ගියා. එයා පසුට ඇවිල්ලා සමාවිල්ලා ගත්තා මේ ස්ථානින් එයාට මිදෙන්න. ඔහු දෙවියන් වහන්සේත් එක්ක කතා කරලා කිව්වා දෙවියන් වහන්සේගේ සිතට එකක මිනිස්සයා නිසා ඔහු තීරණය කරන් කිව්වා මං ආපහු කිසිම භාර්යාවක් සරණ පාවා ගන්නේ නැහැ. ආමේන්. ඔහු බෙත්සෙබාගෙන් පස්සේ ඔහුට වයසට ගිහිල්ලා කන්‍යාවක් ගෙනල්ලා දුන්නයි කියන බයිබලයේ දීලා තියෙනවා. ඒ කවදාකවත් එයාත් එක්ක සංසාර ගියේ දෙන්නේ නැහැ කියලා. ආමේන්. ස්වාමීන් වහන්සේ එච්චරටම සිතට එකගව මිනිස්සෙක් වුණා. සාවුල් මොනවද කියලා දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් තමයි. හලෙලූයා. ඔහු බොරු කියන්න ගත්තා මම මේ සත්තු ගෙනාවේ ඔබට දවන පූජාවල් ඔප්පු කරන්නයි කියලා. අපි හිතන ජීවිතයේ යේසුස් වහන්සේ පිළි අරගෙන මගේ සිනමන් සහෝදරිය යේසුස් වහන්සේට උමනලා තියෙන්නේ අපේ තුල මණ්ඩපයක් හදලා ස්වාමීන් වහන්සේට සිංහාසනයක් හදාගෙන උන්වහන්සේගේ මාලිගාව අපි කියලා කියනවා හලෙලූයා අපිත් එක්ක හැමදාම කතා කරන්නයි උන්වහන්සේට උමනා වෙලා තියෙන්නේ හලෙලූයා හැමදාම දෙවියන් වහන්සේගේ පුදුම ආසාව තමයි අපිත් එක්ක කතා කරන්නේ හලෙලූයා හලෙලූයා කොහොමද අර සලමොන්ගේ ගීතිකාවේ කියනගේ සභාවත් එක්ක දෙවියන් වහන්සේ කතා කරනවා මනමාලියත් එක්ක කතා කරනවා පෙම්වතියත් එක්ක කතා කරනවා මේ සභාව ගැන මේ ආමන්ත්‍රණය කරනවා වගේ අපිත් එක්ක උන්වහන්සේට වුණා වෙලා තියෙනවා හැමදාම කතා කරන්නේ ආමේන් හලෙලූයා මුස්ලිම් සහෝදරයෝ ඔබට උන්වහන්සේ හැමදාම කතා කරන්න ඕන නම් ඔබ සුද්ධව ඉන්න ඕන සුද්ධ වෙන්නේ මේකේ ඉලක්කය තමයි මම ඔබට කිව්වේ දෙවියන් වහන්සේ ස්වර්ගයේ හේබ්‍රපති අපි අපේ පරිච්ඡේදය දැක්කා උන්වහන්සේ උත්තම පූජකයා හැටියට ඉන්නවා ඒ පූජකයාගේ උතුම්මලේ අප වෙනුවෙන් වගුරලා තියෙනවා උන්වහන්සේ අප වෙනුවෙන් මදහත්කාරකම් කරනවා පියාණන්සේගේ දකුණු පැත්තෙන් දෙගෙන අපි දැනගන්න ඕන සුද්ධව හැසිරෙන්න හලෙලූයා යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ අපි කිතුණු ජීවිතයේ වටිනාම වස්තුව තමයි සුද්ධව හැසිරීම. ආමේන්. ඔබ යේසුස් වහන්සේ පිළිගත්ත දවසේ ඉඳලා අද වෙනකොට ඔබ සුළු මොහොතක් හිතලා බලන්න. ඔබ පරණ ගිවිසුමේ වගේ පව කරද්දී ආමේන් පව කර්මාව පිණිස උන්වහන්සේ ළඟට ගිහලා පූජාවල් බැටළුවන් පූජා කරනවද නැත්නම් උත්තම පූජකෙක් උන්වහන්සේ අපිට ඉන්නවා ඒ පූජකයාට කවදාවත් වේදනාවක් දෙන්නේ නැතුව සුද්ධව ජීවිතයක් ගත කරනවාද කියලා. හලෙලූයා ආමේන් හලෙලූයා අපි යමු අපෝ හෙබ්‍රෝස් සභාරංචියට ආමේන් උන්වහන්සේගේ ඒ මේ යම් පත්‍රයට අපි යමු හලෙලූයා මේ හෙබ්‍රෝ කතුවරයා අපිට යමක් උන්වහන්සේ ඉදිරියේ අපිට මතක් කරලා දෙන්න යනවා මොනවද 9 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ උන්වහන්සේ යමක් අපිට පෙන්වලා දෙන්න යනවා නමුත් ක්‍රිස්තුස් වහන්සේ මතු පැමිණෙන්නා වූ යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ වඩා උතුම් වූ වඩා සම්පූර්ණ වූ අති නොසදවා වූ එනම් මේ භූමික මැවිල්ලට අයිති නොවන්නා වූ මණ්ඩපයේ මැදින් එළුවන්ගේ වස්සන්ගේ කරන කොටගෙන නොව තමාගේම ලේ කරන කොටගෙන අප උදෙසා සදාකාලික මිදීම ලබාගෙන එකම වර සුද්ධ ස්ථානයේ ඇතුළු සිට දැන් උන්වහන්සේ මොනවද කරේ යාපහු මේ බැටළුවන්ගේ එළුවන්ගේ දෙගේ නැතුව යේසුස් වහන්සේම මේ වැඩේ කරලා උන්වහන්සේ සුද්ධ ස්ථානයේ උත්තම පූජකයා හැටියට පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩි වෙලා ඉන්නවා ආමේන් දැන් මේ හැමදේම උන්වහන්සේ කරේ මොනවද අපේ නිසා මානිසා ආමේන් මානිසා අපේ නිසා උන්වහන්සේ ඒ ලස්සන දේ මේ පොළවේ මැරිලා ආමේන් නැවත නැගිටලා පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සියලුම ලේ අප වෙනුවෙන් වගුරලා තියෙනවා මගේ සිනමන් සහෝදරයා සහෝදරිය ඔබ යේසුස් වහන්සේ පිටි අරගෙන ඉන්නේ ආමේන් ඔබ යේසුස් වහන්සේගේ ලේ ඔබත් එක්ක ඔබ පිටි අරගෙන තියනවා නම් ඔබ ඔබගේ ජීවිතය තුළ යේසුස් වහන්සේගේ ලේ වැඩ කරන්න ඕන
ආමෙන්. මොකද මැරිලා නැගිට්ටා වූ තැනන් වහන්සේගේ ලේ තමයි අපිට ටික තියෙන්නේ. ඒ ලේ වලට බලය තියෙනවා මේ පොළවේ අපව ජීවත් කරවන්න. මේ පොළවේ අපට ආශිර්වාද කරන්න. මේ පොළවේ අපට ස්වේ දෙන්න. මේ පොළවේ අපට සමාදානෙ දෙන්න. මේ පොළවේ අපට ආශිර්වාද දෙන්න. යේසුස් වහන්සේගේ ලේ වලට බලය තියෙනවා. ආමෙන්. හැබැයි ඒ විතරක් නෙමෙයි. ඔබ මේ පොළවේ මරුණම නැගිටවන්න යේසුස් වහන්සේගේ ලේ වලට බලය තියෙනවා. ආමෙන්. හලෙලූයා. ඒ විතරක් නෙමෙයි. ඒ යේසුස් වහන්සේගේ ලේ තියෙනවා නම් ඔබ මැරිලා නැගිටලා ඒ ලේ වලට බලය තියෙනවා ඔසවගෙන ගෙනියන්න. ඒ විතරක් නෙමෙයි. ඒ ඔසවගෙන යන අතරතුර මහිමාන්විත කරන්න උන්වහන්සේගේ ලේ වලට බලය තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි. ඒ මහිමාන්විත කරලා අරගෙන ගිහිල්ලා පියාණන් වහන්සේගේ මනාලිය ඇටේට පෙනී හිටින්න ඒ ලේ වලට බලය තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි. ඒ මනාලිය ඇටේට ඉන්නව විතරක් නෙමෙයි. උන්වහන්සේගේ අලුත් ජෙරුසලමේ සදාකාලයෙන් ජීවත් වෙන්න ඒ ලේ වලට බලය තියෙනවා. ඔබ වරන් ගිහලා තියන්න. ආමෙන්. ඉතින් ඔබ යේසුස් වහන්සේ පිළිඅරගෙන තියෙන අනේ නිසයි. දැන් මේ ඔබත් එක්ක වැඩ කරන්න ඕන නම් ඔබ සුද්ධ ජීවිතයක් ගත කරන්න ඕන. මේ සුද්ධකම කියන එක කටින් කියන්නට බැරි දෙයක්. මම සුද්ධයි කියලා කටින් කියන කෙනා බොරුකාරී. ආමෙන්. දැන් ඔහොම කියපු සතෙක් හිටියලු වතුරේ. ਉਹ තමයි ඉස්සා. ඉස්සා හැමදාම යටි වතුරේ යද්දි ඇයි ඉස්සව බිනිවිද පේනවනේ. ඉස්ස ඔක්කොමන්ටම කියන්න යනවනේ මාළුවන්ට මම හරි සුද්ධ කෙනෙක්, මම හරි සුද්ධ කෙනෙක්, මම හරි සුද්ධ කෙනෙක් කියලා. මාළු ඔක්කොම hina වෙනවලු ඉස්සව බලලා කියලා. මොකද ඉස්සගේ ඔළුවත් විනිවිද පේන නිසා ඉස්සගේ ඔළුවේ ජලාව තියෙනවා කියලා අනිත් මාළුන්ට පේනවා. අනේ අද හුඟක් කිතුණුවන්ට වෙලා තියෙන්නේ මේ සුද්ධකම අපි ළඟට එන්න අපි කටින් කියලා වැඩක් නැහැ. අපි ක්‍රියාවෙන් සුද්ධකමක් පෙන්වන්න ඕනේ. ආමෙන්. අපි බොහෝ අය බලාගෙන ඉන්න ස්වර්ගයට යන්න යේසුස් වහන්සේ පිටි අරගෙන. හැබැයි අපි යේසුස් වහන්සේගේ ලේ වැඩ කරන්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. ලේ නෑ වැඩ කරන්නේ නැහැ. ඉතින් ලේ නැති නිසා පටන් යම්මම බ්ලොක් වෙනවා. ලේ ඉන්නේ නැහැ. පටන් යම්ම මොකද්ද? සුද්ධකමම බ්ලොක් වෙලා නිසා අර ඔක්කොම වැඩ කරන්නේ නැහැ. ස්වර්ගයේ යුනිවර්සිටි ජෙරුසලමට යනකම්ම මේ ලේ වැඩ කරන්නේ නැහැ. හලෙලූයා. පටන් යම්ම බ්ලොක් වෙලා තියෙනවා. උතුම් පූජකයා පියාණන්සේගේ දකුණු පැත්තේ සිංහාසනේ දාගෙන සිටිනවා. අපි මේ නිසා කුරුසිය අන්තිම ලේ බිඳුව වගුරලා තියෙනවා. අපි ඒ ලේ වලින් සුද්ධකමට ආවේ නැත්තම් පටන් යම්ම ගැලවීම තුල පටන් යන්නේ මේ ලේ වැඩ කෙරුවේ නැත්තම් අපි ඔසවා ගන්නෙත් නෑ, මහිමාන්විත වෙන්නෙත් නෑ, මරුණම ලේ වලින් බලෙන් නැගිටින්නෙත් නෑ, මනාලිය වෙන්නෙත් නෑ. පියාණන් වහන්සේත් ඒ අලුත් ජෙරුසලම ජීවත් වෙන්න යන්නත් බෑ. ඇයි? පටන් යන්නේදිම යේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වෙලා නැති නිසා. ඔබ යේසුස් වහන්සේ පිළිඅරගෙන නැති. බොහොම හොඳයි. ගැලීමලද්ද බොහෝය. ඔබ තෝරා ගැනීමක් වෙන්නේ. තෝරා ගැනීමේ අයිතිය තමයි යේසුස් වහන්සේගේ ලේත් එක්ක සුද්ධව ජීවත් වෙන එක. මේ සුද්ධ මිනිස්යාව ඕනම තැනක දැක්කම හරි ලස්සනයි. ආමෙන්. දැකුම් කළු වුණත් යව දකින්නදී ලස්සනක් පේනවා. සුදු වුණත් යව දකින්නදී හරි ලස්සනක් පේනවා. ඒක තමයි දේව ගෞරවය. ආමෙන්. යව දකින්නදී එයා තුලින් ගෞරවය එන්නේ. ඇයි දන්නවද? එයා දෙවියන් වහන්සේට ගෞරවය ඇතුව ජීවත් වෙන නිසා. ඇයි? උන්වහන්සේගේ ලේ කිලුටු කරන්න කැමති නැති කෙනාව දැක්කම තව කෙනෙක් එයා ළඟට ඇවිල්ලා අහනවා, ඔයා හරි වෙනස් නේ. තාම කතා කරලත් නැහැ. දැක්ක ගමන් සිත වැටිලා. ඔයා හරි වෙනස් නේ. කතා කරන්න ගියාම ගැළවීම තමයි යන්නේ. ආමෙන්. ඔබ කතා කරන්න ඔබත් එක්ක කතා කරන්න යද්දි ගැළවීම යනවාද? ඔබ කතා කරන්න ගියා නම් ජනාධිපතිවරු ඉඳලා മന്ത്രിවරු නගරාධිපතිවරු පවා ඔබ කතා කරයි. ඔබ කවුරුද කතා කරේ? යේසුස් වහන්සේ ගැන.
යේසුස් වහන්සේ මාත් එක්ක ඉන්නවා. යේසුස් වහන්සේගේ මාත් එක්ක තියෙනවා. යේසුස් වහන්සේ මාව අරන් යන්න එනවා. යලි එනවා උන්වහන්සේ මාව අරන් යන්න. ඔබ දන්නවද? මා ළඟ වැඩ කරන යේසුස් වහන්සේගේ මම වැටුණත් මාව නැගිටින්න උන්වහන්සේ මාව ඔසවාගෙන ගෙනියන්න එයා එනවා. මා ළඟ අමුතු බලයක් තියෙනවා. කාටද කිව්වේ? කවුද ඇහුවේ? කවුද ආවේ කාලා? ආමේන්. සුභාරංචි තමයි යේසුස් වහන්සේගේ ඔබ ළඟ තියෙන එක. පළවෙනිම සුභාරංචි ඔබ යේසුස් වහන්සේ පිළිගත්තා නම් වැඩ කරන්න ඕන පළවෙනිම වැඩ කිවිල තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඔබත් එක්ක තියෙනවා. ඔබට යේසුස් වහන්සේගේ ලේ ඇවිල්ලා වැදිලා ඔබේ හිසේ ඉඳලා පාදයේ මහ පොට ඇඟිල්ලේ ලොකුම ඇඟිල්ලේ නියපොත්ත දක්වා වැඩ කරන්න ඕන. ඒ ඔළුවේ ඉඳලා කොනේ තියෙන හැම නහරක් පාසා වැඩ කරන්න ඕන. වැහිලා තියෙන හැම පිය වෙලා තියෙන හැම දොරක් කැලෙන්නත් ඕන. ආමේන්. අප්‍රාණික ශරීරයේ හැම දෙයක් වැඩ කරන්න ඕන. මොළේ අප්සෙට් නම් වැඩ කරන්නම ඕන. හොඳ වෙන්න ඕන. එච්චරයි. ආමේන්. පණ නැහැ කියනවා නම් පණ එන්නම ඕන ඒ තැන් වලට. ඒ තමයි ගැලවීමේ ප්‍රීතිය. හලෙලුයා. එහෙම ආවේ නැත්නම් ඔබ තාමත් යේසුස් වහන්සේගේ ඔබ තුළ වැඩ කරන්න දීලා නැහැ. වැඩ කරන්න දෙනවා කියන්නේ ඔබ සුද්ධව ජීවත් වෙනවා කියන එක. දැන් සුද්ධව ජීවත් වෙන මනුස්සය කොච්චර ලස්සනද? අනිත් එක දැක්කම හරි ලස්සනයි නේ. ආමේන්. ඒවා දැක්කම හරි ප්‍රීති. ඔබ දැක්කම මනුස්සයන්ට ප්‍රීතිද? බෝ අන්න ඉන්නවා ඉවරයි. අපේ ගමනත් බාධායි. නේ? යන්න යන ගමන අද යන්නේ නැහැ. ඇයි අපිව දැකලා පිටුනියට දැකලා. ආමේන්. මිනිස්සු බලන්න දුවගෙන ඉන්න ඕන යේසුස් වහන්සේගේ දේවල බලය එකයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති ශරීරයේ තිබුණේ පියාණන් වහන්සේගේ ලේ. ආමේන්. මිනිස්සු වහන්සේ සොයාගෙන ආවා. හලෙලුයා. හලෙලුයා. එක්තරා එක දවසක පාස්ටර් කෙනෙක් කිව්වා මම කිසිම කෙනෙකුට බය වෙන්නේ නැහැ. මම ණයක් නැහැ. හැබැයි මට එක දෙයක් තියෙනවා. මගේ කුඩේ පාන් තියෙනවා කාක්කුවේ ඇවිල්ලා කන්න. ආමේන්. කාක්කු කොහෙන් කිය කන්නේ මාව දැක්කම මගේ කුඩේ පාන් තියෙනුන් ඇවිල්ලා කන්න. ඒ නිසා මට දැනෙන දේ තමයි මම උන්වහන්සේත් එක්ක ඉන්නවා මා ළඟ උන්වහන්සේගේ වචනේ තියෙනවා මම ප්‍රීතියෙන් ඉන්නවා මිනිස්සු මාව හොයාගෙන කියලා. ආමේන්. අද අපේ ලංකාවේ බලවත්ම ඉන්දියාවේ කෙටිටියක් කෙනෙක් ඔබ දැක්කම මිනිස්සු හිතනවද? නැත්නම් ඔබ හිතනවද මේ මිනිස්සයා මාව දැකලා හැරිලා ඇවිල්ලා කතා කරයි කියලා? ඔබගේ යමක් මිනිස්සුන්ට උමනා කරලා තියෙනවද? හලෙලුයා. උන්වහන්සේගේ වචනේ කිව්වා මේ මම නුඹ ළඟට ආවා නුඹ මට කන්න දුන්නේ නැහැ. මම අසනීප සිටියා බලන්න ආවේ නැහැ. දැන් කොරෝනින්ද කවුරුත් යන්න එපා බලන්න. ආමේන්. මේක නීතියක්. ඉන්සයි යන්නේ නැත්නම් මේකට යන්න පුළුවන්. කවුරුරි අද ආගේ දවසක මේ අසනීපින් අය අපි බලන්න ආවේ නැහැ කියලා දුක් වෙන්න එපා. ආමේන්. හලෙලුයා. ඉන්සා රෝග දුරු වෙන කෙනෙක් බලන්න යන්න. හිරගෙන ඉන්න කෙනෙක් හොයන්න යන්න. හලෙලුයා. බඩගිනි ඉන්න කෙනෙකුට කන්න දෙන්න. ඇඳුම් නැති කෙනෙකුට ඇඳුම් දෙන්න. ඇයි මොකද දන්නවද උන්වහන්සේගේ ලේ තියෙන නිසා ඔබට තියෙන ස්පාර්කික බලයක් නිසා පොළව ගැන නැහැ නැති නිසා මිනිස්සෙක් පොළවෙන් ගලවන්න ඔබ ප්‍රඥාව ඉල්ලගන්න. ආමේන්. ඔබ තාවකාලික කුඩාරමක් නෙමෙයි ඔබලම තියෙන්නේ සදාකාලික කුඩාරමක්. ඒක දෙවියන් වහන්සේට අසහාය වස්තුවක් ඔබ. ආමේන්. මිනිස්යන්ට ඔබ එපා නුනට දෙවියන් වහන්සේට ඔබ වටිනවා. ආමේන්. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ බලේ ජීවත් වෙනව කෙනෙක් කරන්න. හලෙලුයා. දැන් දෙවියන් වහන්සේ පෙතර පොතේ තිබෙන පරිච්ඡේදය අපි යමු. හලෙලුයා. තුන්වෙනි පරිච්ඡේදය උන්වහන්සේ ලස්සන දෙයක් අපිට මතක් කරලා දෙනවා. හලෙලුයා. තුන්වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ උන්වහන්සේ කියනවා හලෙලුයා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මේ විශ්වාසව සිටින සීක.
අපි අන්තිමේ දක්වා අපේ බලාපොරොත්තුවේ නිසකකම පාරට්ටුවද ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම් උන්වහන්සේගේ ගෘහය ආපිය. ආමෙන්. දැන් උන්වහන්සේ ඊටමත්ම බලාපොරොත්තු වචනයක් අපිට දීලා තියෙනවා. මොනවද? දැන් අපිට ඉස්සෙල්ලා මම හේබ්‍රෝ පොතේ අපේ පරිච්ඡේදය උන්වහන්සේ ස්වර්ගීය උන්වහන්සේ මණ්ඩපයක් හදාගෙන තියෙනවා උන්වහන්සේගේ ගෘහය. දැන් උන්වහන්සේ මෙතනදී කියනවා අපිට උන්වහන්සේගේ ගෘහය දැන් අපි හැම කෙනෙක් ළඟ ස්වාමීන් වහන්සේගේ සියලුම දේ අපිත් එක්ක තියෙනවා. ආමෙන්. කී දෙනෙක් ළඟ ස්වාමීන් වහන්සේගේ ගෘහය අපි හදලා තියෙනවද? හලෙලුයා. ආමෙන්. කී දෙනෙක් උන්වහන්සේගේ ගෘහය දැන් හදලා තියෙනවද? ඔබ උන්වහන්සේගේ ගෘහය හදලා තියෙනවා නම් උන්වහන්සේ කියනවා ආමෙන්. එබැවින් සුද්ධාත්මයන් වහන්සේ කරුණකටගෙන අද ඔබලා උන්වහන්සේගේ හඬ අසන්නේ වුණා. කාන්තාරයේදී පරීක්ෂා කිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මේ නුඹලාගේ සිත් දැඩි කරනවනිලා. එහෙදී නුඹලාගේ පියවරුමා සෝදිසි කර බැලීමේ පරීක්ෂා කොට 40 අවුරුද්දක් මාගේ ක්‍රියාව දුටුවෝය. එබැවින් මම මේ පරම්පරාවට අප්‍රසන්න වී ඔවුන් නිතරම සිතින් මුලා වෙති. මාගේ මාර්ගයන්ද ඔවුන් දැන නොගත්තුවේ. ඔවුන් මාගේ විශ්‍රම ස්ථානයට ඇතුළු වන්නෝයයි මාගේ උදහසින් දිවිදුමි කියන ලෙස. ඒ අය මොනවද කරේ? යේසුස් වහන්සේ හොඳට දැනගෙන ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තුව හැමදේකින් තියෙන්නේ උන්වහන්සේගේ දරුවෝ කියලා උන්වහන්සේ ඔවුන් අල්ලගෙන අරගෙන යද්දි ඔවුන්ගේ සිත් දැඩි කරගෙන දේවියන් වහන්සේගේ උදහස උතුරට පැමිණිලා අවුරුදු 40 කාන්තාරේ ගිහිලා යන කිසි කෙනෙකුට දෙවියන් වහන්සේ දෙන්න දෙවන පොරොන්දු දේශයට ඇතුල් වෙන්න බැරුව ගියා. ඔවුන්ට විශ්‍රාම ගන්න බැරුව. ආමෙන්. අද අපි දන්නේ නැහැ මගේ ස්නේහවන්ත සහෝදරයා සහෝදරිය අපි මේ ගත කරන්නා වූ මේ පොළොවේ කවදද අපි මිය යන්නේ කියලා. ආමෙන්. කවදද අපි මිය යන්නේ කියලා කවුරුත් අපි දන්නේ නැහැ. නමුත් අපි යේසුස් වහන්සේ පිළි අරගෙන තියෙන නිසා අපි එක දෙයක් දන්නවා අපි මිය ගියා අපිට විශ්‍රාම ස්ථානෙට ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් පොළොවකට ඇතුල් වෙන්න අපිට බලය තියෙනවා. අලුත් ජීවිතයකට අපිට ඇතුල් වෙන්න බලය තියෙනවා කියලා අපි ඇදහිලි විශ්වාස කරලා තියෙනවා. දැන් අපිට තියෙන්න ඕන එක දෙයක් තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ගලන් විදාරින්න. ගලන් විදාරින්න. යේසුස් වහන්සේගේ ලේ ගලන් විදාරින්න. යේසුස් වහන්සේගේ ලේ ගලන්න එදා ඒ මිසරයෙන් නිදහස් කරලා ගෙනාවා වූ ඔවුන්ට නැති බලවත් පුදුම ආශිර්වාදයක් අපිට තියෙන්නේ. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරිලා නැගිටලා පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩි වෙලා අප වෙනුවෙන් මදහත්කාරකම් කරන නිසා යේසුස් වහන්සේගේ ලේ ඔවුන්ට දුන්නේ නැති ඒ බලවත් ආලේ පොළත් ලේ අප කෙරේ තියෙනවා. ආමෙන්. දැන් මේ ලේ අප කෙරේ ගලනවා. හැමදාම ගලනවා. ගලන්න ඔබ ලබා ගන්න ඕන. ලබා ගන්න නැති අයට තමයි උන්වහන්සේ මෙතන මතක් කරලා දුන්නේ ඔවුන්ගේ සිත් දැඩි නිසා ඔවුන් වටේ ඇරලා අන්තිමට මරලම දැම්ම කාන්තාරේ විශ්‍රාම ස්ථානෙට ඇතුල් වෙන්න බැරුව ගියා. ඔබයි මමයි මේකට අයිති නෑ. ඔබයි මමයි මේකට අයිති නෑ. අපි අයිති මොනවද? දැන් මැරුණා, හෙට මැරුණා, තව අවුරුද්දකින් මැරුණා, තව අවුරුදු 5කින් මැරුණා. යේසුස් වහන්සේ ආවේ නැතුව තව අවුරුදු 50කින් මැරුණා. මාව නැගිට්ටන්න යේසුස් වහන්සේට බලය තියෙනවා. ඒ බලය නැමැතිලි මම මේ පොළොවේ ජීවත් වෙද්දී යාට මම යටහත් වෙලා කීකරුණා. මගේ සිත දැඩි කරගත්තේ නැහැ කොතනද? ආමේන්. අපි මේ දැනට අපි ඇතුල් වෙන්න ඕන.
දවස් පතා යේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වෙන්න ඒ ලේ ගංගාවේ අපිට ඉඳ හරින්න ඕන ගලන්න. හලෙලූයා. මොසින්හන් සහෝදරය සහෝදරිය මම ආපහු යනවා මේ තැනට. යේසුස් වහන්සේගේ ලේ ගලන මිනිස්සු හරි වාසනාවන්තයි. ඕ දකිද්දි කම්මැලියෙක් නෙමෙයි. ඒව දකිද්දි කුණාටුවක් නෙමෙයි. ඇහි කුණාටුවටද බලහත්යක් අපි ළඟ තියෙන්නේ. හලෙලූයා. ඔව් සුනගා නෙමෙයි සිළු සුනගා. ආමේන්. තියෙන දේ ඔක්කොම අකුරල විනාශ කරන අලුත් දේවල් ලබා ගන්න කෙනෙක්. හලෙලූයා. එයා ඕනම තැනක ප්‍රසන්නයි. එයාගේ යම් වචනයක් තව කෙනෙකුට යනවා නම් එයාට ඒ ප්‍රසන්නභාවය එනවා. ආමේන්. මැරිච්ච මිනිහට පණ දෙන්න පුළුවන්. අප්‍රාණික ශරීරයට බලය දීලා නැගිටවන්නට පුළුවන්. ජීවිතේ කාලා කන්නේ වෙලා ඉන්න මිනිස්සුව නැගිටවන්න පුළුවන්. මොකද ලේ ගලන නිසා. ආමේන්. හලෙලූයා. කී දෙනෙකුට ඔබට ඇදහිල්ලෙන් ඔබට කියන්න පුළුවන්ද මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල වැගිරලා ඉන්න කෙනෙක් කියලා. ආමේන්. හලෙලූයා. මම ඔබට යමක් අහසක් කියලා දෙන්න යනවාද දවසේ. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ අපිත් එක්ක තියෙනවා කියන්නේ ලේ අපිට ගලනවා කියන්නේ අපි පවිත්‍රයි. ආමේන්. ඒ කියන්නේ පවිත්‍ර සෙනඟ. ඒ කියන්නේ පවිත්‍ර කෙනෙක්. මම කියන කෙනා පවිත්‍රයි. මම නෙමෙයි ජීවත් වෙන්නේ මා තුළ පවිත්‍ර වෙන කෙනෙක් මාත් එක්ක ඉන්නේ. පවිත්‍ර කරන්න යේසුස් වහන්සේගේ ලේනවා මම හැමදාම පවිත්‍ර ජීවිතයක් ගත කරනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ තාමත් පුදුම දෙයක් අපේ ජීවිතේට කරන්නේ. ස්වාමීන් වහන්සේ එනකොට ආමේන්. උන්වහන්සේට අපි හැම කෙනෙක්ම පේන්නේ. යේසුස් වහන්සේගේ ලේ අපිට එක ගලන්න ඕන. ඒ වගේම මේ ලේ තියෙන නිසා අපි හැමදාම පවිත්‍ර වෙන්න ඕන. ආමේන්. කී දිනේ දවස් පුතා පවිත්‍ර වෙනවද මං කරපු වැරදි වලට? හැබැයි ඔබ පවිත්‍ර වෙන කෙනා හැමදාම පවිත්‍ර වෙනකොට එයා ඊයේ කරපු වැඩි අද කරන්න යන්නේ නැහැ. ඊයේ කරපු බොරු අද කරන්නේ නැහැ. ඊයේ කරපු පාපේ අද කරන්න යන්නේ නැහැ. ඊයේ කරපු ඒ වැරදි වැඩි අද කරන්න යන්නේ නැහැ. ලේවලින් පවිත්‍ර වෙන නිසා. අනේ අපි අතින් වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. නෑ නෙමෙයි. නම් යේසුස් වහන්සේ විශ්වාසවන්ත වෙනවා නම් පවිත්‍ර කරන්න ඔබ ඉඩ හරින්න ඕනේ යේසුස් වහන්සේගේ ලේ වන්ද. ලේ ආවොත් තමයි අපි පවිත්‍ර වෙන්නේ. නැත්නම් පවිත්‍ර වෙන්නේ නෑනේ. හalleluya. ආමේන්. අපිට එනම් උන්වහන්සේ අපිට මේ පවිත්‍රකම දීලා තියෙන නිසා උන්වහන්සේ විශ්වාසවන්ත වෙනවා යමක් කරන්න. හැබැයි බලමු උන්වහන්සේ මොනවද විශ්වාසවන්ත ඉන්නේ යමක් කරන්න කියලා. මතේ උදාහරණ පොතට අපි යමු. මතේ පුතේ ඉතාමත්ම අනර්ග දෙයක් කියනවා පස්වෙනි පරිච්ඡේදයේ. ආමේන්. අපිට හිතාගන්න බැරි දෙයක් ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට මතක් කරන්න යනවා. මතේ පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ කියනවා සිතින් අලුත් දිවසුමේ පළවෙනි පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. ආමේන්. උන්වහන්සේ කියනවා මේ සිතින් කියලා පටන් ගත්ත උන්වහන්සේ සිත. ආමේන්. සිත උන්වහන්සේ ඉස්සෙල්ලාම පටන් ගත්තා. සිතින් කියලා උන්වහන්සේ මතක් කරා. මුසිනවන් සහෝදර බෝ පොළොබන සිට බෝ ගෙනියන සිට ඔබව වැරදි මාර්ගයට ගෙනියන සිට ඔබව වැරදි පොළොබන සිට ඔබ වැරදි කරන්න ඔබ උත්සාහ කරන සිට ගැන දෙවියන් වහන්සේ කතා කරන්න ගත්තා. ඒක අලුත් කරගන්න කියලා උන්වහන්සේ මතක් කරලා දුන්නා. උන්වහන්සේ කිව්වා සිත ගැන උන්වහන්සේ ගත්තා. සිත තමයි අපව පොළොබන්නේ මේ ප්‍රාණිය දීලා ශරීරයේ ඉතු බලය කරගන්නවා. ප්‍රාණය අපේ කිව්වොත් තමයි ශරීරය කරගන්නේ. මොකද ප්‍රාණයට තමයි පණ තියෙන්නේ. ප්‍රාණය තමයි ලේ තියෙන්නේ. සිතට කතා කරපුවම සිත ඒ ඉතු බලය කරගන්න ප්‍රාණයට අණ කරනවා. ප්‍රාණිය ගිල්ලා ශරීරයෙන් කරගන්නවා. උන්වහන්සේ ඒ නිසා ඒ සිත නැමැති
ඒ අපේ ලස්සන පහනට උන්වහන්සේ කතා කරලා කියනවා 8 වෙනි පරිච්ඡේදයේ සිත හැමතිස්සෙම පවිත්‍රව තියාගන්න. උන්වහන්සේ කිව්වා මේකෙදි සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඔවුන් දෙවියන් වහන්සේව දකිනවා. ආමේන්. දැන් මම ඉස්සෙල්ලා ඔයගලන්ට මතක් කරලා දුන්නා මේ උත්තම පූජකයා ස්වර්ගයේ දකුණු පැත්තේ ඉඳලා මණ්ඩපයක් හදාගෙන ඉන්නවා. ඒ උත්තම පූජකයාම තමයි මේ පොළොවට එන අප නිසා මැදහත්කාරකම් කරලා ඒ උන්වහන්සේගේ ලේ අන්තිම බිඳුව දක්වා අප කරේ වගුරලා ගියේ. ඒ ලේ වලින් අපි හැමදාම පවිත්‍ර වෙන්න උත්සාහ කරනවා නම් එයා සූදානම් අපි ඉදිරියට ඇවිල්ලා මේ මම කියලා දෙන්න. ආමේන්. සිතින් පවිත්‍රව සිටින අය වාසනාවන්තයෝ ආශිර්වාද ලද්දෝ බලය ලද්දෝ. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේට එයාගේ ඉස්සරහට එලා පෙනී හිටින්න පුළුවන්. එයා තුලට එන්නට පුළුවන්. එයාත් එක්ක කතා කරන්නට එන්න පුළුවන්. එයාගේ ඕනම දෙයකට උත්තර දෙන්න පුළුවන්. ස්වර්ගයේ පොළොවේද සියලුම බලය තියෙනවා. ස්වර්ගයේ සියලුම දේද පොළොවේද මුළු විශ්වයේම බලය තියෙනවා. දැන් වහන්සේ ඔබත් එක්ක කතා කරන්න ඉන්න උන්වහන්සේ ආසාවෙන් සිටිනවා. ආමේන්. ඔබගේ සිත දෙවියන් වහන්සේට උමනා කරන වාචනයක්. ආමේන්. අය බලමු මේ සාමුවෙල් පොතේ 5:22 මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සාමුවෙල් මොනවද ඔහුගේ සිතේ මේ සාමුවෙල් පොතේ මේ සාවුල් මොකක්ද මෙතන කරගත්තේ කියලා අවසුළු මොහොතක් පරණ යුස්මේ පස්වෙනි පරිච්ඡේදයේ පොඩ්ඩක් යමු. ස්වාමීන් වහන්සේගේ බලමු. ඔව් ඇයි මෙවැනි විදිහට ඔහුගේ සිත වෙනස් කරගත්තේ? ආමේන්. සමාවෙන්න සාමුවෙල් කැදවාගත්තේ කොහොමද කියන එක බලන්න. හලෙලුයා. තුන්වෙනි පරිච්ඡේදයේ මේ සාමුවෙල් කැදවාගෙන උන්වහන්සේගේ සිතට හරිව තියෙන විදිහට ඔබ තියාගත්තේ කොහොමද කියන එක අපසුළු මොහොතක් අපි බලමු. හලෙලුයා. ආමේන්. ඔව් අපි දකින්නවා මේ සාමුවෙල් දෙවියන් වහන්සේ මේ ඒලිගේ ඉදිරියට ආවව පළවෙනි අවස්ථාව. හලෙලුයා. ආමේන්. උන්වහන්සේ ඉදිරියේ මේ සාමුවෙල් සේවය කරන්න පටන් ගත්තා. ඒලි ඉදිරියේ. හලෙලුයා. ආමේන්. ඔහු ස්වාමීන් වහන්සේගේ ඒ වචනය අල්ලගන්න ඔහු තීරණය කරා. හලෙලුයා. ඒලිගේ සියලුම දේවල් මේ සාමුවෙල් කැඳවද්දී ඒලි ළඟ තිබුණු සියලුම ආශිර්වාදය සාමුවෙල්ට දීලා ගියා. ආමේන්. ඔබ මේ තුන්වෙනි පරිච්ඡේදයේ බැලුවොත් ඔබට දකින්නවා හලෙලුයා ඔහුගේ පුත්‍රයන් ඔහු නැසිලා මේ පුත්‍රයන්ට තිබුණු ඒ ආශිර්වාද ඔහුට දෙන්න බැරුව ගියා. ඒ තාත්තාට තිබුණු ආශිර්වාදය දරුවන්ට දෙන්න බැරුව ගියා. ආමේන්. ඔහු නැසුණා. තාත්තත් නැසුණා. කාටවත් දෙන්න බැරුව ගියා. ඒ නිසා කාටවත් හිතන්න බැරි කොහෙදෝ ඉන්න ළමෙකුට දුන්නයි ආශිර්වාදය. ඒ තමයි සාමුවෙල්. ආමේන්. ඔබ සුළු මොහොතක් හිතන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ ඊශ්‍රායල් සෙනග වෙනුවෙන්. ආමේන්. ඊශ්‍රායලට යේසුස් වහන්සේ ආවේ. යේසුස් වහන්සේ ඇවිල්ලා ඉස්සෙල්ලාම ඊශ්‍රායලී ඉන්න සෙනගට තමයි කතා කරේ. උන්වහන්සේ මැරිලා නැගිටලා කිව්වේ ප්‍රථමේ යුදායට පස්සේ සමාරියට සමුළු දේශයෙන් කරා යන්න කියලා. ඒ කියන්නේ උන්වහන්සේ ඊශ්‍රායල් වලට තමයි මේ ගැලුම්කාරය ආවේ.
මොකද ඊශ්‍රායල් තමයි ගෝත්‍ර 12 තිබුණේ. වෙන කවුරුත් ඉන්න නෙමෙයි. ඒ නිසා මොනවද කරේ? ඔව් කැමති නැති නිසා. ඕන එක තියාගන්න බැරි නිසා ඔව් හේ විනාශ වෙන්න ඇරියා. කොහොමද? ඒලි නැමැති ඒ පුච්චියා උත්තම පුච්චියා ඇවිල්ලා පෙනී හිටියා. ඔහුගේ දරුවෝ නැමැති ඊශ්‍රායල් සෙනඟ කැමති නැති නිසා ඒලිගේ දරුවෝ ඔක්කොම නැති වෙලා ගිහිල්ලා ඒක වෙන කෙනෙකුට දුන්නා සාමුවෙල්. ඒ වගේ දෙවියන් වහන්සේ ඇවිල්ලා ඒ පුත්‍රයා විවලා කැමති නැති නිසා උන්වහන්සේ කොහෙදෝ ඉන්න සාමුවෙල් වගේ අපිට දෙවියන් වහන්සේ දීනා ආශිර්වාද කරා. නුඹලාට දැන් මණ්ඩපේ හදාගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා. ආමේන්. ඒ සාමුවෙල් පටන් ගත්තා පුංචි කාලේ ඉඳලම ඔබ කැඳවුවට පස්සේ දෙවියන් වහන්සේගේ මණ්ඩපේ ඉදිරි සේවය කරා. විනිශ්චයකාරයෙක් හැටියට හිමාලිගාවේ සේවය කරන්න මේ සාමුවෙල් වහන්සේ කතා කරලා ඇදලා ගත්තා. ඔව් කොහොදෝ හිටපු කෙනෙක්. අද ඒ වගේ ඔබවයි මාවයි කොහොදෝ හිටපු අපිව ඊශ්‍රායල්ට අයිතිම නැහැ. දන්නේත් නැහැ. ඒ ගෝත්‍ර 12ට අයිතිත් නැහැ. ආමේන්. ගෝත්‍ර 12ට ගෑවිලාවක්වත් නැහැ අපිව. කොහොදෝ හිටපු අපිව ගෙනල්ලා දෙවියන් වහන්සේගේ මණ්ඩපේ අපිට හදලා අපිව විනිශ්චයකාරයෙක් ඇටට කියලා මිනිස්යන්ගේ ජීවිතවලට බලපාන්න අපිව අරගෙන පාවිච්චි කරනවා. ආමේන්. ඒ තනන් වහන්සේ ඔබට කියනවා පවිත්‍රව ජීවත් වෙන්න. අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට කියන්නේ පවිත්‍රව ජීවත් වෙන්න මගේ ලේ නුඹලාත් එක්ක ගලන්න යනවා. මගේ ලේ ඔබලාත් එක්ක ගලන්න යනවා. සදාකාලයට මේ මුලේ රුමක්කාරය තමයි උන්වහන්සේගේ අලුත් දර්ශනෙ ජීවත් වෙන්න යන්නේ. ඔබට ඕන නම් මේ පොළවේ ජය ගන්න ඕන නම් යේසුස් වහන්සේගේ ඔබත් එක්ක වැඩ කරන්න ඉඩ හරින්න. ඔබට යේසුස් වහන්සේගේ වැඩ කරනවා නම් මට එකම එක සහතිකයක් දෙන්න පුළුවන් අද දවසේ ඔබ පවිත්‍රයි. යේසුස් වහන්සේ ඉදිරියේ ඔබගේ යේසුස් වහන්සේගේ බලන වැඩ කරනවා නම් ඔබ පවිත්‍ර කෙනෙක්. පවිත්‍ර කෙනෙකුට ස්වාමීන් වහන්සේ මතේ 5:8 කියනවා වගේ සිත පවිත්‍රව ජීවත් වෙන කෙනාට ස්වාමීන් වහන්සේ හැමදාම දකින්න උන්වහන්සේ හැමදාම කතා කරනවා. ඔබ අඬන්න යනවා නම් ඒ අඬන කඳුළු නවත්තන්න යනවා. ඔබට බෑ කියනවා නම් යන්නට ඒ බෑ කියන තැනට ඔබ ගෙනියලා තරිනවා. ඔබට නැහැ කියලා දෙයක් තියෙනවා නම් ඒ කෙනට උන්වහන්සේ දෙන්න යනවා. ආමේන්. හලෙලුයා. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. උන්වහන්සේ මොන විශ්වේදයන් වහන්සේ නිසා උන්වහන්සේ අප වෙනුවෙන් පිළිසිටිනා දෙවියන් වහන්සේ. වැදගත්ම දේ තියෙන්නේ ඔබ පවිත්‍ර වෙන එක. කීදෙනෙක් අද දැසෙන ස්වාමීන් වහන්සේ කියන්නේ කැමතිද? මම ආසයි ස්වාමී. ඔබගේ මගේ ශරීරය වැඩ කරන්න දෙන්න. මම ඔබ පිළිගත්තා. මම ඔබ අදාහගත්තා. ඔබගේ වාචනය දන්නවා. සභාවට යනවා. নমස්කාර කරනවා. ඔක්කොම කරනවා. නමුත් මම ඔබගේ තාම දරුවෙක් වෙලා නැහැ. ඔබට ජාතක වුණු කෙනෙක් වෙලා නැහැ. මම අද දවසේ තීරණයක් ගන්නවා ඔබගේ ලේ මා තුළ වැඩ කරන්න දෙන්න. මම පවිත්‍ර ජීවිතයක් ගත කරනවා අද ඉඳලා. කීදෙනෙක් කැමතිද ස්වාමීන් වහන්සේගේ අභියස කියන්නේ? උන්වහන්සේ ඉදිරියේ අද ඔබ තීරණයක් ගන්නවා නම් ස්වාමීන් වහන්සේ ඔබ පවිත්‍ර කරන්න පටන් ගනි. යේසුස් වහන්සේගේ ලේන්න පටන් ගනි. දෙවියන් වහන්සේ ඔබ අලුත් නැවිලා කරලා ඔබ ඉල්ලන දේ දෙවියන් වහන්සේ දෙයි. ආමේන්. ඔබ දන්නවද ඔබ කැමති නැති දේ වුණා දෙවියන් වහන්සේ දෙන්න කැමතියි ඔබ ඉල්ලනවා නම් කියලා. හේ ඔබ දන්නවා ඔබගේ දරුවෝ ඔබ ඉදිරියේ පොඩි කාලේ දරුවෝ අඬලා කෑ ගහලා ඉඳි ඔබට දෙන්න ආස නැහැ. ආමේන්. දෙන්න ආස නැති නිසා ඔබ මොනවද කරන්නේ? ගහලා උසලා පොළවේ ගහනවා නම් යන්නේ නැහැ. දීලා බලාගෙන ඉන්නවා. ආමේන්. ඔබ දීලා බලන් ඉන්නවා. ඒ මොනවයි කරගන්න යද්දි අල්ලලා අපව නවත්තනවා. අපව දෙන්නේ. අපව වඩද්දි අපව දෙනවා. ඒක හොඳ නෑ යට දෙන්න. නමුත් එයාව සනසන්න ඕන නිසා දෙනවනේ.
දියදේ කල්පනාවෙන් ඉන්නවා. එයා තුවාල කරගනී කියලා තුවාල වෙන්නේ ඇයි ටක් ගාලා ගන්නවා. ඒ වගේ ඔබටත් ඕනේ නැති දෙයක් කිව්වත් උන්වහන්සේ දෙන්න සූදානම්. ඇයි? ඒ අම්මා තාත්තා ආදර නිසානේ දුන්නේ. ඒ වගේ දෙවියන් වහන්සේ ඔබට ආදරය කරනවා නම් ඔබ ඉල්ලන ඕන දෙයක් දෙන්න සූදානම්. ආමේන්. හලෙලුයා. ඔබ කියනවා නම් දැන් මාව ස්වර්ගයට ගෙනියන්න කියලා ගෙනියන්නේ. හැබැයි ස්වර්ගේ වහලා තියෙන්නේ. ඉන්සබ්බ පාරාදීසෙ තමයි ගිහලා තියෙන්නේ. හලෙලුයා. ඉන්සබ්බ පාරාදීසෙට ස්වර්ගයට දැන් යන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ යන දවසට ඔබ උන්වහන්සේ කෝ ගෙනියයි. ගෙනින්න දවසට ඉන්සබ්බට තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ශුද්ධවත් ජීවිතයක් ගත කරන්න. ආමේන්. අද දවසේ මේ ශුද්ධවත් ජීවිතයක් ගත කරන්න ඔබ තීරණය ගන්න ඔබ තීරණය කරනවා නම් ස්වාමීන් වහන්සේගේ ඔබගේ හඬ අසන්නේ. හැම කෙනෙක්ගේම හඬ අසන්නේ. උන්වහන්සේ ඇවිල්ලා ඔබත් එක්ක ඉන්න යනවා. ඔබ කිව්වදින් අනේ තාත්තේ මට මේක නෑනේ කියලා උන්වහන්සේ දෙයි. මට මේ දේ නෑනේ උන්වහන්සේ දෙයි. අනේ තාත්තේ මට අමාරුයිනේ මේ අත උන්වහන්සේ දෙයි සුවේ. මට මේ ඔළුව හරි බරයිනේ කියලා උන්වහන්සේ සුවේ දෙයි. මට මේ ප්‍රශ්නයක් තියෙනවා කන්දක් වගේ ප්‍රශ්නේ දාස් කරයි. උන්වහන්සේ නැවිලා තියෙන්නේ. ආමේන්. උන්වහන්සේ කරන්න බැරි දෙයක් නෑ. උන්වහන්සේ පුළුවන් සියල්ල කරන්න. හalleluya. මිනිස්යන් මොනවා කිව්වත් දෙවියන් වහන්සේ ඔබත් එක්කන ඔබ තමයි උන්වහන්සේගේ පක්ෂයේ උන්වහන්සේ ඔබත් එක්ක කරනවා. හalleluya. ආමේන්. අපිට කිසිම මිනිස්සෙකුට කට වහන්නට බෑ. නමුත් දෙවියන් වහන්සේ ඔබත් එක්කන අපිට වහලා තියන්නින්නත් බෑ. ආමේන්. අපේ කට ඇරියා දෙවියන් වහන්සේ වහනවා නම් බැවුවා දෙවියන් වහන්සේට ගෞරව පිණිස තියෙන භාජනයක් ඇටියට අපි ජීවත් වෙනවා. ආමේන්. අපි සියලුම දක්නිකේ ස්වාමීන් වහන්සේ නා ස්වාමීන් මගේ සිත මට දවන පූජාවකින් පවිත්‍ර කරගන්න බෑ. මගේ පාප පූජාවක් දීලා මට ඒක වෙනස් කරගන්නට බෑ. සාරි මට ඕන පවිත්‍රව ඉන්න. ස්වාමිනී මට නිතර ස්වාමිනී ඔබගේ හඬ මට අසන්නට ඕන. මට නිතර මගේ කාරණාවලට උත්තර හොයා ගන්න ඕන. ස්වාමී මට නිතර ඔබ වහන්සේගේ හඬ මට ඇසෙන්නට ඕන. මට නිතර මගේ කාරණා අපිට කියලා දෙන්න ඕන ස්වාමී. මට නිතර ඔබ වහන්සේව සම්මුඛ වෙන්න ඕන. මට නිතර ඔබගේ ලේ මානකට වැඩ කරන්න දෙන්න ඕන. මට නිතර මම පවිත්‍ර වෙනවා කියලා මට දැනෙන්න ඕන ස්වාමී. මට මිනිස්යන්ට නෙමෙයි කියන්නේ ඔබටයි. මාව නිදහස් කරන්න. මාව ස්පර්ශ කරන්න. මගේ කඳුළු ඔබ දකින්න. මගේ අමාරුකම් දකින්න. මගේ වේදනාවල් දකින්න. මගේ රෝගී දකින්න. මං ඉන්නව තත්ත්වය දකින්න. මගේ මනස දකින්න. ස්වාමී ඔබ මානකට ආවොත් මට සැහැල්ලුයි. ඔබ මාව ස්පර්ශ කරොත් ඒ මට ඇති. යේසුනි ඔබගේ ලේ මට ගැලුවොත් ඒ ඇති. හැබැයි මම ඔබ ඉදිරියේ පවිත්‍ර ජීවිතයක් ගත කරන හැටියට මම පොරොන්දු වෙන්න. නාවංක වෙන්න ස්වාමී. ඔබ වහන්සේ මට හැමදාම දකින්න. ඒ තැනට මාව ගියේ. ස්වාමීනි ඔබ උතුම් පූජකෙක් හැටියට මට ඉන්නවා. ඔබගේ ලේ ගලන හැමතිස්සෙම මට උදව් කරන්න ස්වාමී. මගේ ජීවිතයේ මෙතෙක්කල් ලැබුණ නැති ඒ මහා අලුත් වරප්‍රසාදය තමයි ඔබගේ හඬ මට ඇසෙන්නේ. පවිත්‍රව සිටගෙන ඔබගේ හඬ අසන පිණිස මා වෙනස් කරන්න. මට එයාගේ හඬ මෙහාගේ හඬ අරියාගේ හඬ වලට වඩා ස්වාමීන් ඔබගේ හඬ මම අසන්න ආසයි. එදා ආදම් ළඟට උන්වහන්සේ හැමදාම ගිහිල්ලා උන්වහන්සේ ආදම් එක්ක කතා කළා. එක දවසක් උන්වහන්සේ යද්දි ආදම් හැංගිලා දෙවියන් වහන්සේගේ හඬ අහන්න කැමති නැතුව ආදම් හැංගිලා. ආදම් ළඟට ගිහිල්ලා අහනවා ආදම් ඔබ කොහෙද? ආදම් හැංගිලා. ඇයි? ඒ හැමදාම දැකපු ස්වභාවය ආදම් වෙනස් කරගෙන.
ඒ හැමදාම ආපු දෙවියන් වහන්සේ කතා කරන්න ආපු ස්වභාවය ආදම් වෙනස් කරගෙන දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. එදා ආදම් එක්ක හිටපු දෙවියන් වහන්සේ අදත් අපිත් එක්ක ඉන්නව දෙවියන් වහන්සේ. ආමේන්. ඒ දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. මේ හැමදාම උන්වහන්සේට ඕන ආදම් හම්බුණා වගේ අපිවත් ඇවිල්ලා හම්බෙන්නේ. කීදෙනෙක් සූදානම්ද යේසුස් වහන්සේ කරනකොටගෙන ඒ විඳින්නේ මිලේ ප්‍රීතිය අරගෙන ස්වාමීන් වහන්සේත් එක්ක ගත කරන්න මේ ජීවිතේ. ඔබ අද තීරණයක් ගන්නවා නම් ස්වාමීන් වහන්සේ මේ මොහොතේදීම ඔබ වෙනස් කරයි. ඔබ මේ මොහොතේදීම ඔබගේ දෙලහින ධනිස් සයිමත් කරයි. මේ මොහොතේදීම අප්‍රාණික දැන් උන්වහන්සේ වත් කරලා ප්‍රාණික දැන් දෙයි. මේ මොහොතේදීම උන්වහන්සේ ඔබව නැගිට්ටොයි. උන්වහන්සේගේ ගින්දර ආත්මික ගින්දර එවලා ඔබගේ අප්‍රාණික දැන් පුරුෂලා අලුත් කරලා දායි දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේව ස්වන්න උන්වහන්සේගේ ගලන පිණිසිට හරින්න පවිත්‍රව ඉන්නවා කියන තැනට ඔබ ස්ථිර කරගන්න. දවසේ වහන්සේ බලවත් දෙයක් ඔබේ ජීවිතේ කරගන්න. ඔබ උන්වහන්සේගේ හඬාසන කෙනෙක් කරගන්න. දවසේ පවිත්‍ර සිතක් ඉල්ල ගන්න. බවක් වෙන්න මනුෂ්‍යයට නෙවෙයි දෙවියන් වහන්සේ අවංක වෙන්න. උන්වහන්සේගේ ආශාව තමයි ඔබව උන්වහන්සේගේ පාරාදීසයට ගෙනියලා උන්වහන්සේගේ අලුත් ජීවිතවලට ගෙනීම උන්වහන්සේගේ එකම ආශාව. උන්වහන්සේගේ දෙවෙනි ආශාව තමයි ඔබට මේ පොළවේ ඉඳි ඔබ ඉල්ලන හැම දෙයක්ම දෙන්න. ඒක උන්වහන්සේගේ ආශාව. ඔබ ඉල්ලන හැම දෙයක්ම දෙන්න උන්වහන්සේගේ ආශාව. අද අපිට ලැබිලා තියෙන කවුරු අරින්න බලයෙන් ඉන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. සිල්මුදක් දෙවියන් වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ බලන්න. මගේ ජීවිතය ගැන බලන්න. ස්වාමීන් මගේ අතිුණා වැරදි ගැන ඔබ සුළු මොහොතක් හිතන්න. මට තියෙන අනුපාඩුව ගැන සුළු මොහොතක් හිතන්න. මට දෙකින්ද බැරි ඒ කියන තැන ඔබ හිතන්න. ස්වාමීන් වහන්සේ විශ්වාසවන්ත වෙන්න. ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් දවසේ උන්වහන්සේට අවංක වෙන්න දවසේ උන්වහන්සේ පෞකාරයෙන් ස්වර්ගෙන මේ පොළොවට අපි ඉස්රායල් ගෝත්‍රයට අයිති නැති අය පෞකාරයෝ අපි පෞකාරයන් ගෙනවෙත් උන්වහන්සේගේ දරුකමට ගෙනල්ලා තියෙනවා. ස්වාමීන් වහන්සේට සුළු මොහොතක් අපේ ජීවිතේ ඉඩාරින්න දෙන්න. ඒ ලේවල නිතර සේදෙන තැනට යන්න. ඒ නිතර උන්වහන්සේට සිතට එකගම කෙනෙක් වෙන්න. එදා විතරගේ සිතක් අද දවස් ඉල්ල ගන්න. උන්වහන්සේ කතා කරන්නේ ඊට ඒ කතාව නොකරින්න පුරුදු වෙනවා. Oh Rababa Shandara Oh Ribai Karalaba Shandara Oh Ribaba Bashi Rilabashi Kandara Rabashi Sunumote Kapusam Nasi Akmakar Swami Madisagala Swami Madupakar Karanis Swami Oh Ribashi Karalaba Rabashi Oh Hallelujah. 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 David දෙවියන් වහන්සේට අවංකුණු නිසා දාවිඩ්ගේ දවසක් සිද්ධ වුණා. ස්වාමීන් වහන්සේ කිව්සුම් පෙට්ටිය අරගෙන දේවාලික මේ ස්ථානෙට ගිහින් දාවිඩ් නුවරට ගිහින් දාවිඩ් කියන්නේ කිව්සුම් පෙට්ටිය අරගෙන අරන් ඉන්න ගිහිල්ලා ඔව් මොනවද කරේ? ඒක සාමුවෙල් 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ කියනවා. ඔව් මේ කිව්සුම් පෙට්ටිය උස්සද්දී ඔව් නටන්න ගත්තා. හැමේ ඔව්ගේ රාජ්‍යතුන් ගලවලා ඔටුනු ගලවලා පැත්තකට දාලා ඔව් හන හැට්ටයක් කැඳගෙන අඳුමක් කැඳගෙන ඔව් උන්වහන්සේගේ කිව්සුම් පෙට්ටිය ඉදිරියේ නටන්න ගත්තා. ඔව් නටන්න ගත්තේ ඔව් රජ කෙනෙක් හින්දා නෙමෙයි. ඔව් නටන්න ගත්තේ දෙවියන් වහන්සේගේ සිතට ඉඳපු මිනිස්සෙක් හින්දා. ඔව් නටන්න ගත්තට පස්සේ කිව්සුම් පෙට්ටිය උස්සගෙනම ඔව් විනාවරට ගෙනාවලු. ඔව් නැටවල මිනිස්සුත් එක්ක ඔය මිනිස්සු නටන්න ගත්තලු. ඔව් නැටුවේ ඒ වගේ මම රජෙක් වුණාට මම මිනිස්සු අතරේ ඔබලා වගේමයි මම. කිසිම වෙනසක් නැහැ. නමුත් දෙවියන් වහන්සේට අවංක කෙනෙක් කියලා. ඒක බලන්න ඉඳලා ඔහුගේ භාර්යාව
දාවිත් කිව්වා නුඹ මෝඩ මිනිස්සෙ සෙනග ඉදිරියේ ඔබ රජෙක් ඔබ මේ විදිහට නැටුවයි කියලා. ඒ කියපම දාවිත්ගේ සිත දුක් වෙලා. ඒ දුක ඒගේ භාර්යාවට ගිහිලා එදා ඉඳලා මැරෙනකම්ම ඒ භාර්යාව බඳව හිටියයි කියන්නේ. ආපහු ඉතින් ළමින්කත් හම්බුනේ නැහැ කියන්නේ. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ බලවත් වූ හස්තයට අපි ඇතුළේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ ස්වාමීන් වහන්සේට ඕන කරන විදිහට අපි ජීවත් වෙනවා. අපි අමාංක වෙමු. දෙවියන් වහන්සේ අප සමගන අපි කාණ්ඩ බය වෙන්නේද? ආමේ දුර්විෂයටවත් වසංගතයවලටවත් රෝගවලටවත් විපත්කටවත් අඩුවටවත් මරණයටවත් යේසුස් ක්‍රිස්තුස්ගේ අපේ ආමේන්. හalleluya. ස්වාමීන් වහන්සේ